අද දිනත් අප සම්බන්ධ වන්නේ මහාචාර්ය රේරුකාණී චන්ද්‍රවිල ස්වාමීන් වහන්සේ විසින් සම්පාදිත අභිධර්ම මාර්ගයේ ග්‍රන්ථයේ සාකච්ඡා කෙරෙන අභිධර්ම පාඩම සමගයි. අද අපිට තියෙන 237 පිටුව සර්ව සංග්‍රහය. අටවන පාඩම පංචස්කන්ධය තමයි තියෙන්නේ. එතකොට අපි අද 56 වෙනි වැඩසටහන. ඉතින් අපි දැන් අපි ඉන්නේ සත්තම පරිච්ඡේදය කියන්නේ 7 වෙනි පරිච්ඡේදයේ ඉන්නේ මේ පොතේ 7 වෙනි පරිච්ඡේදය අපි සාකච්ඡා කරමින් ඉන්නේ. ඉතින් 7 වෙනි පරිච්ඡේදයේදී අපි දන්නවා අපි මේ සාකච්ඡා කරමින් ඉන්නේ පරමාර්ථ ධර්ම. අපි දන්නවා මේ විශ්වයේම නිර්මාණය වෙලා තියෙන්නේ පරමාර්ථ ධර්ම. පරමාර්ථ ධර්ම වලින් වර්ග වශයෙන් කීයද? 4ක්නේ. චිත්ත චෛතසික රූප නිර්වාණ කියන පරමාර්ථ ධර්ම 4ෙන් තමයි නිර්වාණය. මේ පරමාර්ථ ධර්ම 4ක අන්‍ය වූ කිසිවක් මේ විශ්වයේම නැහැ. මේ 4 විතරමයි තියෙන්නේ. මේ 4න් නිර්මාණය වෙච්ච තමයි මේ සියල්ල අපිට පේන දේවල් සියලු දේවල් තියෙන්නේ මේ 4න් නිර්මාණය වෙච්ච. මේ 4 තමයි අපි මේ සාකච්ඡා කරමින් ඉන්නේ. ඉගෙන ගනිමින් ඉන්නේ. ඒතකොට ඒ ධර්ම වෙන් වෙන් වශයෙන් ගත්තහම මේ පරමාර්ථ ධර්ම 4 අපි සිත් වශයෙන් කීයක් තිබුණද? 89ක් තිබුණා. චෛතසික වශයෙන් 52ක් තිබුණා. රූප වශයෙන් 28ක් තියෙනවා. නිර්වාණ එක ධර්මයක් විදිහට අපි පරමාර්ථ ධර්මයක් විදිහට අපි ඉගෙන ගන්නවා. ඒතර ඔක්කොම එකතුව කීයද? 170ක් තියෙනවා. ඔක්කොම 170යි කියන්නේ සිත් 89යි චෛතසික 52යි රූප 28යි නිර්වාණයි. මේ ඔක්කොම එකතු කරාම 170ක් තියෙනවා. එතකොට මේ 170 තමයි තියෙන්නේ. අර වර්ග වශයෙන් 4ක් තිබුණා. අපි දීර්ඝ වශයෙන් වෙන වෙනම ගත්තාම 170ක් තමයි මේ විශ්වයේම නිර්මාණය වෙන්නේ. මෙන්න මේ කියන ධර්මතා 170. දැන් පරමාර්ථ ධර්ම 170. ඒව එකතු වෙලා එන ඒවා ප්‍රඥප්තිය අපි කියලා කියනවා. අපිට ප්‍රඥප්තිත් ඕන නම් මේකට ගන්න පුළුවන්. නමුත් ඒක පනවා ගත්තය ප්‍රඥප්තිය හැදලා තියෙන්නේ මේ දේවල් වලින්ම තමයි. එතකොට පරමාර්ථ ධර්ම 170ක් තමයි අපි මේ සාකච්ඡා කරමින් ඉන්නේ. ඊට පස්සේ දැන් අපි මේ පරිච්ඡේදය අපි මේවා මුලදී වෙන වෙනම ඉගෙන ගත්තා. මේවායි ගුණයන් වෙන වෙනම ඉගෙන ගත්තා. දැන් මේ පරිච්ඡේදය අපි ඉගෙන ගන්නේ මේවා එක එක ගුණයන් මත කොහොමද සංග්‍රහ වෙන්නේ? නැත්නම් කාණ්ඩ වෙන්නේ. නැත්නම් ගොඩවල් හැදෙන්නේ කොහොමද කියන එක තමයි අපි මේ පරිච්ඡේදයේදී සාකච්ඡා කරන්නේ. එතකොට මේකෙදී අපි 7 වෙනි පරිච්ඡේදයේදී අපි මේ සියලුම පරමාර්ථ ධර්ම 170 අපි කාණ්ඩ කීයකට බෙදාගත්තද? 4කට බෙදාගත්තා. මූලික කාණ්ඩ 4කට බෙදාගත්තා. ඒ 4 තමයි අකුසල සංග්‍රහය, මිශ්‍රක සංග්‍රහය, බෝධිපාක්ෂික සංග්‍රහය සහ සර්ව සංග්‍රහය. ඒතර මූලික කාණ්ඩ 4කට අපි බෙදාගත්තා. ඒතර අකුසල සංග්‍රහයේදී මේ පරමාර්ථ ධර්ම වල තියෙන අකුසල පරමාර්ථ ධර්ම ටික වෙනම සාකච්ඡා කරනවා. ඒක අකුසල සංග්‍රහයේදී අපි කලින් සාකච්ඡා කරා. මේ පරමාර්ථ ධර්ම 170 අකුසල පැත්තට වැටෙන කොටසකුත් තියෙනවා. අන්න ඒ ටික අපි වෙනම සාකච්ඡා කරා පළවෙනි කොටසේදී මේ පරිච්ඡේදයේ පළවෙනිම අපි කතා කරේ අකුසල සංග්‍රහය. හරිද? එතකොට අපි මේ මුල පාඩම් ටිකේ ඒ බලන්න පුළුවන් YouTube එකේ තියෙනවා. මේ පාඩම් ටික මුල ටික බලන්න පුළුවන්. ඊළඟට අපි දෙවෙනියට සාකච්ඡා කරා මිශ්‍රක සංග්‍රහය. මිශ්‍රක සංග්‍රහය කිව්වේ ඒකේ තියෙනවා අර කියන අකුසල පැත්ත. අකුසල කොටසක් කියනවා. කුසල කොටසක් එකට දාලා අපි එකට මික්ස් ඒ නිසා එකට නම දුන්නා මිශ්‍රක කියලා. මිශ්‍රක සංග්‍රහය කියලා. තම දුන්නා අපි ඒකත් සාකච්ඡා කරලා ඉවරයි. ඒකත් YouTube එකෙන් බලන්න පුළුවන්. ඊට පස්සේ අපි සාකච්ඡා කරා බෝධිපාක්ෂික සංග්‍රහය. බෝධිපාක්ෂික සංග්‍රහය කියන්නේ බෝධියට නැත්නම් මේ නිවන් අවබෝධ කර ගැනීම සඳහා අවශ්‍ය වෙන පරමාර්ථ ධර්ම ටික වෙනම සංග්‍රහයක් විදිහට අපි ඉගෙන ගත්තා. ඉතින් ඒක බෝධිපාක්ෂික සංග්‍රහය අපි ඒ ටික ඉගෙන ගත්තා. වෙනම කොටසක් විදිහට. ඉතින් අපි මේ ටික දැන් මේ වෙනකොට අවසන් කරලා තියෙනවා. ඊළඟ සර්ව සංග්‍රහය කියලා මේ ඔක්කොම එකතු වෙන විදිහට සර්ව සංග්‍රහය සංග්‍රහ කරලා තියෙනවා. අපි ඒක තමයි අද පාඩම තියෙන්නේ. එතකොට අපි ඊළඟ අද පාඩම තියෙන එතකොට අපිට සර්ව සංග්‍රහය අද සාකච්ඡා කරන්න තියෙන්නේ.
එතකොට අද පාඩමට අපි යනවා 237 පිටුව සර්ව සංග්‍රහය අටවන පාඩම පංචස්කන්ධය තමයි අපිට තියෙන්නේ. අපි අහලා තියෙන පංචස්කන්ධය ගැන අපි පාඩමට ගිහිල්ලා තේරුම් ගනිමු. රූපස්කන්ධය මේ අපි කියවන්නේ 237 පිටුව සර්ව සංග්‍රහය අටවන පාඩම පංචස්කන්ධය. රූපස්කන්ධය, වේදනාස්කන්ධය, සංඥාස්කන්ධය, සංස්කාරස්කන්ධය, විඥානස්කන්ධය ස්කන්ධ පහක්. ස්කන්ධ පහක් තියෙනවා. රූපස්කන්ධය යනු රූප පරිච්ඡේදයේ දැක්වුණු රූප 28. අතීතාදී වශයෙන් බෙහෙද වූ රූප සියල්ල රූප භාවයෙන් සිටින් එක් සමූහයක් වශයෙන්ගෙන සියල්ලටම රූපස්කන්ධයයි කියනු ලැබේ. ස්කන්ධ යන වචනේ තේරුම සමූහය යනුයි. රූප සමූහය රූපස්කන්ධය. ඉතින් අපි වෙනත් විදියකට මේ කියන කොටස් ටික දැන් අපි මුලදීම පරමාර්ථ අපිට ආකාර දෙකකට බෙදා ගන්න පුළුවන්. මේ පරමාර්ථ ධර්ම කොටවල් දෙකකට. කොහොමද බෙදන්නේ? සංකත ධර්ම සහ අසංකත ධර්ම කියලා කොටස් දෙකකට බෙදා ගන්න පුළුවන්. ඒතර සංකත ධර්ම වලට එන්නේ මොනවද? චිත්ත, චෛතසික, රූප. पर हतर කියලා ගත්තොත් අපි ගුව පරමාර්ථ ධර්ම වර්ග වශයෙන් හතරයි. මොනවද? රූප, චිත්ත, චෛතසික, රූප, නිර්වාණ. ඒ හතරෙන් සංකත ධර්ම තුනක්. සංකත. ඇයි සංකත කිව්වේ? ප්‍රත්‍යයෙන් සකස් වුණ නැත්නම් හේතුවෙන් සකස් වෙන ධර්මතා හතරක් තියෙනවා. එතන චිත්ත, චෛතසික, රූප කියන ධර්මතා හතර. තුන. හතරෙන් තුනයි. චිත්ත, චෛතසික, රූප. නිර්වාණය කියන්නේ අසංකත ධර්මයක්. අසංකත ධර්මයක්. හරිද? ඒක වෙනම එකක්. අසංකත කිව්වේ හේතුවෙන් සකස් වෙලා නෙමෙයි තියෙන්නේ. හේතුවෙන් සකස් වුණු දෙකක් නෙමෙයි ඒක. ඒත් හේතුවෙන් සකස් වුණු තුනයි තියෙන්නේ. ඒ තුන චිත්ත, චෛතසික, රූප. මේ ටික ආයෙත් අපිට දැන් ඊට පස්සේ ඒ ටික ආයෙත් අපිට ඒ පැත්තේ තියෙනවත් ආයෙත් කොටවල් දෙකකට බෙදන්න පුළුවන්. ඒ මොකද දෙක? පණ තියෙන සහ පණ නැති කොටනේ. එතකොට ඒක පණ නැති තියෙන සහ එතකොට ඒකේදී ආයෙත් උකට අපි වෙනත් විදිහට කිව්වොත් අපිට ඒ ටික බෙදන්න පුළුවන් නාම රූප කියලා. නිර්වාණයත් අපි නාමයක් කියලා ගන්නවා. අපි ඒක වෙනම නාමයක්, ඒක විශේෂ වූ නාමයක්. අපි ඒක මේ වෙලාවේ වෙනස් වෙන් කරලා ගන්නවා. ඉතින් ඊටු ටික තියෙනනේ සංකත ධර්ම ටික. මොනවද සංකත ධර්ම ටික? චිත්ත, චෛතසික, රූප. ඒක අපි වෙනම ආයෙත් නමක් දෙන්න පුළුවන් නාම රූප කියලා. ඒකේ නාම කීයක් තියෙනවද? රූප කීයක් තියෙනවද? රූප එකයි නාම දෙකයි. රූප 28ක් කියන එකට අපි එක ගොඩක් අරගෙන ඒක රූප කියලා වෙනම නම්කුත් දානවා ඒකට. ඒතකොට රූප අර්ථ දෙකයි එතන. රූපවල වර්ග වශයෙන් රූප 28ක් තිබුණා. ඒ ගොඩටමත් අපි නමක් කිව්වා රූප කියලා. හරිද? ඒ ගොඩටම නමක් රූප කියලා කියනවා. වෙන් වශයෙන් එතන හැබැයි ඒක ඇතුලේ ගත්තාම වෙන් වශයෙන් රූප 28ක් ඇතුලේ තියෙනවා. පටලව ගන්න එපා ඒක. මම මේ පටලව පැටලෙන නිසා කිව්වේ. මුළු ගොඩටමත් රූප කියනවා. හරිද? ඒක ඇතුලේ වෙනම තියෙනවා රූප 28ක්. එතකොට ඒ රූප කොට. ඊට අමතරව චිත්ත තියෙනවා, චෛතසික තියෙනවා. මේ දෙක එකට මොනවද? නාම. එතකොට නාම එක රූප. නාම රූප වලින් හැදෙන්නේ. හරි. එතකොට ඒ ටික ආයි තියෙනවා පණ තියෙන ගොඩේ තියෙනවා, පණ නැති ගොඩේ තියෙනවා. හැබැයි පණ නැති ගොඩේ නාම තියෙනවද නැද්ද? පණ නැති ගොඩේ නාම තියෙනවද? නෑ, නාම නෑ. බයද? පණ නැති ගොඩේ නාම තියෙනවද නැද්ද? නාම නෑ. සිත තියෙනවද පණ නැති ගොඩේ? දැන් මේ ගස් කොළන් වලට සිතක් තියෙනවද? නෑ. ඒ බය වෙන්න ඕනේ නෑ නේ පාට නිකන්. ඉම්මුණා වගේ වුණා. ඔව්. ඒතකොට රූප විතරයි තියෙන්නේ. පණ නැති ගොඩේ තියෙන්නේ රූප විතරයි. රූපෙනු 8ක් විතරයි තියෙන්නේ නේ. පඨවියාපෝ තේජෝ වායෝ වර්ණ ගන්ධ රස ඕජා. ඔය 4 විතරයි තියෙන්නේ. ඔය 8 විතරයි තියෙන්නේ පණ නැති ගොඩේ. ඒතර මේ පණ නැති ගොඩේ නාම මේ රූප ටික අපි වෙන් කරලා ගන්න වෙනවා. මේ පණ නැති ගොඩේ තියෙන. ඒක පණ තියෙන ගොඩ ගත්තාම පණ තියෙන ගොඩේ ඉන්නේ මේ සත්‍යය. ඒ තියෙන. ඒතර සත්‍යයේ තියෙන නාම රූප දෙකම. අන්නේ ගොඩ ආයෙත් අපිට වෙනත් නාමයක ගොඩවල් පහක් විදියට වෙන් කර ගන්න පුළුවන්. අර කිව්ව පණ තියෙන ගොඩේ තියෙන නාම ටිකයි රූප ටිකයි.
හරිද? පණ නැති ගොඩේ ටික අයින් කරලා පණ තියෙන ගොඩේ ටික ආයෙත් ගොඩවල් පහකට දාන්න පුළුවන්. ඒක මොකද්ද? රූප, වේදනා, සංඥා, සංස්කාර, විඥාන. හරිද? අන්න ඒක තමයි පංචස්කන්ධය කියලා කියන්නේ. හරිද? පැහැදිලිද? අන්න ඒක ගැන තමයි දැන් මේ අද පාඩමේ දැන් කතා කරන්නේ අන්න ඒක ගැන. පැහැදිලිද ඒක? පැහැදිලි නේද? එතකොට රූපස්කන්ධය අපි කියනවා රූපස්කන්ධය යනු රූප පරිච්ඡේදයේ දැක්වුණු රූප 28යි. අතීතාදී වශයෙන් ભેද වූ සියල්ල රූප භාවයෙන් සිටින් එක් සමූහයක් වශයෙන් ගෙන සියල්ලටම රූපස්කන්ධයයි කියනු ලැබේ. අන්න ඒක ඊළඟට තේරුම් ගන්න වෙනවා. දැන් ඒකෙදී ආයි මේක දැන් අර කියන අපි කියව සංකත අසංකත භාවය. එතකොට සංකත ඒවට අතීත වර්තමාන අනාගත කියලා භාග තුනක් තියෙනවද? සංකත ඒවට තියෙනවද නැද්ද? තියෙනවා. එතකොට අතීත රූප තියෙනවා, වර්තමාන රූප තියෙනවා, අනාගත රූප තියෙනවා. අතීත වේදනා තියෙනවා, වර්තමාන වේදනා තියෙනවා, අනාගත වේදනා තියෙනවා. අතීත සංඥා තියෙනවා, වර්තමාන සංඥා තියෙනවා, අනාගත සංඥා තියෙනවා. අතීත සංස්කාර තියෙනවා, වර්තමාන සංස්කාර තියෙනවා, අනාගත සංස්කාර තියෙනවා. අතීත විඥාන තියෙනවා, වර්තමාන විඥාන තියෙනවා, අනාගත විඥාන තියෙනවා. එතකොට මේ සංකත අසංකත වල තියෙනොත් අතීත වර්තමාන අනාගත භාවය නැහැ. එහෙම එකක් නැහැ. එතකොට ඒ ගුණයත් අපි ඉගෙන ගන්න ඕන මෙතෙන්දී. හරි නේද ඒකට? තේරුණාද ඒක? ඔව්. එතකොට ඒකෙදී අපි මේ රූපස්කන්ධය ගැන අපි කතා කරන්නේ. රූපස්කන්ධයක තියෙනවද අතීත රූප තියෙනවද? නැහැ. අතීත රූප තියෙනවා. ඒකනේ අපි කියන්නේ සංකත හේතුවෙන් සකස් වෙලා නම් ඒක කාලයට අනුරූපයි. ඒකට ඒකට තියෙනෝනේ කාලයට අතීත රූප ටිකක් තියෙනෝනේ. දැන් අපේ දැන් ඊයේ තියෙන රූප ටිකද මේ දැන් තියෙන්නේ? නැහැ. අපේ ඇඟේ ගත්තාම අපේ තිබුණ ඊයේ රූප ටිකද මේ අද තියෙන්නේ? නැහැ. ඒ අතීත රූප ටිකක් ඇති වෙලා පැවතිලා නිරුද්ධ වෙච්ච රූප ටිකක් තියෙනවා. මේක සංසාරෙ ඊට කලින් ඒවයි. ඇති වෙලා පැවතිලා නැති වෙච්ච රූප ටිකක් තියෙනවා. නේද? හරි නේද? ඒක තේරෙනවනේ? ඔව්. එතකොට රූපස්කන්ධය කිව්වහම මේ කියන ඔක්කොම රූප ටික ගන්නවා. අතීත වර්තමාන අනාගත සියලු රූප ටික එකට අරගෙන අපි හිතින් ගන්න එක එකතු කරලා ගොඩකට ගන්න පුළුවන්ද වැඩි ගොඩක් වගේ එකට? එහෙම පුළුවන්ද ගන්න? එහෙම ගන්න බෑ ඒක. සිතින් එකතු කරලා දැන් මෙතන කියනවා සිතින් එකතු කරනවා කියද මේ කියන්නේ? ඒක වැදගත්. තේරුම් ගන්න එක වැදගත් මෙතනදී. අන්න එකයි මම මේ පැහැදිලි කරන්න ගියේ. රූපස්කන්ධය යනු රූප පරිච්ඡේදයේ දැක්වුණු රූප 28 අතීත 8 අර රූප පරිච්ඡේදයේ අපි ඉගෙන ගත්ත රූප 28 තමයි මේ රූපස්කන්ධය කිව්වේ. හැබැයි මේක තවත් තේරුම් ගන්න ඕන කාරණයක් තියෙනවා. අතීතාදී වශයෙන් ભેද වූ රූප සියල්ල රූප භාවයෙන් සිතින් එක් සමූහයන් සිතින් එක් සමූහය සිතින් තමයි අපි එකතු කරන්නේ මේක. එහෙම ඒවා තියෙනවනේ දැන් අපි තිරිසන් ලෝකය කියලා ගත්තාම මනුෂ්‍ය ලෝකය කියලා ගත්තාම මේවා එක තැනක තියෙන ගොඩක්ද මේ? නැහැනේ. අපි හිතින් තමයි ඒක එකතු කරලා මනුෂ්‍ය ලෝකය කියලා ගන්නවා, තිරිසන් ලෝකය කියලා ගන්න. තිරිසනුන් අපිත් එක්ක නින්නේ. ඒගොල්ල හිතින් වෙන් කරලා එක ගොඩක් විදිහට දාලා ඒකට කියනවා තිරිසන් ලෝකය කියලා. මනුෂ්‍යෝ ටික හිතින් එකතු කරලා එක ගොඩකට දාලා ඒක කියනවා මනුෂ්‍ය ලෝකය කියලා. ඒ වගේ මේ රූප ටික අතීත ටිකයි වර්තමාන ටිකයි අනාගත ටිකයි හිතින් එකතු කරලා හිතින් කියන්නේ එහෙම අපි හිතා ගන්නවා කියන එක මේ හිතින් එකතු කරනවා කියන්නේ. පැහැදිලි නේද? හිතින් එහෙම හිතා ගන්නවා. එක ගොඩක් ගහලා හිතාගෙන අපි ඒකට මොකද කියන්නේ? රූපස්කන්ධය කියනවා. පැහැදිලිද ඒක? එතකොට රූප තියෙනවා, රූප කොටට අයිති වෙනවා, අතීත රූප ටිකත් අයිති වෙනවා, වර්තමාන රූප ටිකත් අයිති වෙනවා, අනාගත රූප ටිකත් අයිති වෙනවා. මේ තුන් ටිකම අපි හිතින් හිතා ගන්නවා මේක එක ගොඩක් කියලා හිතාගෙන අපි ඒකට නම කියනවා රූපස්කන්ධය. ඒ මට්ටමේ තේරෙන්නේ මේක නේ. මොකද හරියට මේක තේරෙන්න ඕන. නැත්නම් කොහොමද මේක ගන්න කියලා හිතෙනවා. අපි හිතින් තමයි එකතු කරලා ගන්න මේක. සියල්ලට රූපස්කන්ධය කියනු ලැබේ. ස්කන්ධ යන වචනේ තේරුම සමූහය. මේ සමූහය මේ ඔක්කොම එක ගොඩ කියලා ගන්න එක අර්ථය තමයි මෙතන ස්කන්ධ කියලා කිව්වේ. ඊළඟට යනවා වේදනා ස්කන්ධය යනු දෙපණ චෛතසිකයන්ගෙන් එකක්
වන වේදනා චෛතසිකය. දැන් අපි චෛතසික අපි කිව්වනේ 52ක් තියෙනවා කියලා. චෛතසික 52ක් තිබුණා. ඒකට ඇත්තටම මේ චෛතසික ක්‍රියාත්මක වෙන්නේ සිතත් එක්කනේ. සිතත් එක්ක අපෝ චිත්ත චෛතසික පිණ්ඩය කියලා අපි ඉගෙන ගත්ත කලින් නේ. චිත්ත චෛතසික පිණ්ඩය අපි කිව්වා මෙහෙම. එතන මේක සිත නම් මේකත් එක්ක ක්‍රියාත්මක වෙන චෛතසික තියෙනවා. මේවා රූපයකින් රවුමකින් අඳින්න පුළුවන් ඒවා නේ. මේකට හැඩයක් නැහැ. මතක තියාගන්නවා අපිට සිතට හැඩයක් නැහැ. දිගටි රවුම් ස්වභාවයක්, කොටු ස්වභාවයක් එහෙම එකක් නැහැ මේකට. චෛතසික වලටත් එහෙම හැඩයක් නැහැ. දිගටි ස්වභාවයක්, බර ස්වභාවයක් එහෙම මුකුත් එකක් නැහැ මේකේ. නමුත් අපි ඉගෙන ගන්න ඕන නිසා මේක අඳින්න ඕන නිසා මෙහෙම ඇද්දේ. ඒක රවුම් ස්වභාවයක් එහෙම මුකුත් නැහැ ඒකට. ඒක තමයි නාමයේ හැටි. නාමයට එහෙම දිගට පළල උස බර ඒ කාරණා දාලා නැහැ ඒකට. එතකොට මේකෙදි මේ දෙකක් තියෙනවා සිතයි චෛතසිකයි. මේක හැමතිස්සෙම මේක එකටම ඉන්නේ. සිතට නැතුව චෛතසිකට ඉන්න බෑ, චෛතසිකට ඉන්න බෑ සිත නැතුව. දෙකටම එකටම ඉපදිලා එකටම පැවිදිලා එකටම නිරුද්ධ වෙන ඒවා. ඒවත් උන්වහන්සේ මේක දෙකක් විදිහට අඳුරගෙන තියෙනවා. දෙකක් විදිහට තමයි පරමාර්ථ ධර්මවල උන්වහන්සේ දේශනා කරන්නේ. එතකොට මේ වගේ ඒවා ඔක්කොම තියෙනවා කීයද? 52ක් තියෙනවා. 52කින් දෙකක් වෙන් කරලා උන්වහන්සේ වෙන් කරලා මේ දේශනා කරනවා. මොකද වේදනා සහ සංඥා. ඒතර මෙතන තියෙනවා වේදනා කියලා චෛතසිකයක් තියෙනවා. සංඥා කියලා චෛතසිකයක් තියෙනවා. ওই දෙකම අපි මේ චෛතසික අපි මතකයි අපි කලින් මේ චෛතසික ඔක්කොම 52 අපි කීයකට බෙදුවද? ඒවයි ගුණයන් මත කීයද? ගොඩවල් 3යි. 3 මොකද්ද? අන්‍ය සමාන 13යි, අකුසල 14යි, සෝබන 25යි. ඒත් එහෙම බෙදාගත්තා. ඒතර අන්‍ය සමාන 13 ආයෙත් බෙදුවා කොහොමද? සබ්බචිත්ත සාධාරණ 7යි, ප්‍රකීර්ණක 6යි. සබ්බචිත්ත සාධාරණ 7 මතක් කරගත්තොත් පස්ස වේදනා සංඥා චේතනා ඒකාග්‍රතා ජීවිතින්ද්‍රිය මානසිකාය මේ 7. ඒතර සබ්බචිත්ත සාධාරණ කියන්නේ මොකද්ද? සියලු සිත්වල මේ 7 යෙදෙනවා. හැම සිතක් එක්කම මේ 7 උපදිනවාමයි. අනිවාර්යෙන් සිත උපදිනකොට මේ 7 උපදිනවා. ඒ 7ත් එක්ක තව වෙනත් චෛතසිකයන් උපදිනවා. මේ 7 නැතුව සිතක් උපදින්නේ නැහැ. අන්න ඒක නිසා තමයි සබ්බචිත්ත සාධාරණ කියලා කිව්වේ. ඒ 7 අනිවාර්යෙන් උපදිනවා. ඒතර ඒන් අන්න එකෙන් දෙකක් තමයි උන්වහන්සේ මේ වෙන් කරලා ගන්නේ වේදනා සහ සංඥා. දැන් ඒක කියුණානේ පස්ස වේදනා සංඥා. දෙවෙනියටයි තුන්වෙනියටයි කියුනේ මේ දෙක. මේ දෙක උන්වහන්සේ වෙන් කළා ගොඩවල් දෙකක් කියලා වෙන් කළා ගන්නවා. ඇයි වෙන් කළා ගන්නේ? ඒක තුල මේ මගේ ආත්මය කියන කාරණා දැඩිව මේ චෛතසික දෙක මත පිහිටන නිසා ඒ කියන්නේ මම තමයි වේදනාව විඳින්නේ මම තමයි මේ සංඥා දන්නේ මම මේව දන්නවා මම ධර්මයේ මම දන්නවා කියලා අර ඒ වේදනාව සහ මට තමයි දුක දැනෙන්නේ මට තමයි සතුට දැනෙන්නේ කියලා වේදනාව සහ සංඥාව මත මගේ ආත්මය කියන ධර්මතා පිහිටනවා වැඩි. ඒ දෙක මත පිහිටනවා වැඩි නිසා මේ සියලු චෛතසික වලින් ඒ දෙක මත පිහිටනවා වැඩි වෙනම. ඒක නිසා ඒක වෙන් කරලා ගන්නවා ගොඩක් විදියට වේදනා සහ සංඥා. ඒතර අර 52කින් දෙකක් මෙතන ගොඩක් ඔක්කොම. ඒතර වේදනා අතීත වේදනා තිබුණද? තිබුණා. වර්තමාන වේදනා තියෙනවද? තියෙනවා. අතීත වේදනා අනාගත වේදනා තියෙනවා. එතකොට මේ තුනම එකතු කරලා ගොඩක් වගේ අර හිතින් එක කොටට අරගෙන ඒකට කිව්ව මොකද්ද? වේදනාස්කන්ධය. ඒකට කිව්වා වේදනාස්කන්ධය කියලා. හරි නේද? ඒතර වේදනාස්කන්ධය යනු දෙපනස් චෛතසිකයන්ගෙන් එකක් වන වේදනා චෛතසිකය. අතීතාදී වශයෙන් අනේකාකාරයෙන් බෙදී ඇති වේදනා සියල්ල වේදනා භාවයෙන් සිතින් එක්කොට සියල්ලම වේදනාස්කන්ධය කියනු ලැබේ. හරි නේද? 238 පිටුවට යනවා සංඥා ස්කන්ධය යනු සංඥා චෛතසිකය. සංඥා ස්කන්ධය ඔය සංඥා චෛතසිකය. අතීතාදී වශයෙන් අනේක ප්‍රකාර වන සංඥා සියල්ල සංඥා භාවයෙන් සිතින් එක්කොට සියල්ල සංඥා ස්කන්ධය කියනු ලැබේ. ඒ අර සංඥා චෛතසිකයත් කලින්
අතීතේවත් වර්තමානයේවත් අනාගතේවත් සියල්ල එකට අරගෙන ඒකට කිව්වා සිතින් එකට අරගෙන අපි ඒකට කිව්වා සංඥා ස්කන්ධය කියලා. සංස්කාර ස්කන්ධය යනු වේදනා සංඥා දෙක හැර ඉතිරි චෛතසික 50. හරිද? ඉතුරු චෛතසික ඉතුරු ටික මෙතන දැන් මේ දෙක අයින් වුණාම අතන 50ත් ඔක්කොම 52ක් තිබුණා. මේ දෙක අඩු වුණා. ඉතුරු වෙනවා 50. ඒතර ඉතුරු 50ට සංස්කාර ස්කන්ධය කියලා කිව්වා. සංස්කාර ස්කන්ධය යන වේදනා සංඥා දෙක හැර ඉතිරි චෛතසික 50. අතීතාදී වශයෙන් අනේක ප්‍රකාර වන ඒ චෛතසික රාශිය සංස්කාර භාවයෙන් එක් සමූහයක් වශයෙන් සිතින් සරකා සංස්කාර ස්කන්ධයයි කියනු ලැබේ. හරිනේ? එතෙන් දෙකක් පැහැදිලි නේද? ස්කන්ධ හතරයි තව එකක් තියෙනවා. විඥාන ස්කන්ධය අනුව එකුන් අනු චිත්තේ. එකුන් අනු චිත්ත කියන්නේ සිත් 89 ගැන මේ කියන්නේ. අතීතාදී වශයෙන් අනේක ප්‍රකාර වන විඥාන රාශිය විඥාන වශයෙන් එක් සමූහයක් කොට විඥාන ස්කන්ධයයි කියනු ලැබේ. අර නේද? ඒ සිත් ටික ඔක්කොම දැන් අර චෛතසික ටික ගත්තේ ඊට පස්සේ සිත් ටික ඔක්කොම 89කට අරගෙන අපි ඒ ටිකට කිව්වා ඒකත් අතීතයේ තිබුණා වර්තමානයේ තිබුණා අනාගතයේ තිබුණා ඔක්කොම අරගෙන විඥාන ස්කන්ධය කියලා කිව්වා. සතර පරමාර්ථයෙන් නිර්වාණය හැර ඉතිරි සියල්ල පංචස්කන්ධයට අයත්ය. අනේ සතර පරමාර්ථයෙන් නිර්වාණය හැර ඉතිරි සියල්ල පංචස්කන්ධයට අයත්ය. අතීතාදී වශයෙන් ભેදයක් නැතිව එකම ධර්මයක්ව පවත්නා බැවින් නිර්වාණ සමූහයක් නැත. එබැවින් එය ස්කන්ධ සංග්‍රහයට ඇතුළත් නොවේ. ඒතර ස්කන්ධ වශයෙන් අපි නිර්වාණය සලකන්නේ නැහැ. සමූහය කියන වචනේ අපි නිර්වාණයට යොදන්නේ නැහැ. ඒ නැත්තේ ඇයි? ඒවේ නැහැනේ අතීත වර්තමාන අනාගත කියන එකක් තියෙනවද? ඔව් ඒක නිසාම අපි එකට කියනවා කාල විමුක්ත. කාල මුක්ත. කාල විමුක්ත. නේද? කාල විමුක්තයි කියව කාලයක් නැහැ ඒකට. අතීත නිර්වාණය, වර්තමාන නිර්වාණය, අනාගත නිර්වාණය කියලා එහෙම එකක් නැහැ ඒක. එහෙම එකක් නැහැ. සංස්කාර යන වචනය අර්ථ කීපයක යෙදේ. අනිච්චවත සංකාර යන ගාථාවේ සංස්කාර යනුවෙන් කියවෙන්නේ ප්‍රත්‍යයෙන් හටගත් දේය යන. ඒත් කියන්නේ ප්‍රත්‍යයෙන් හටගත් දේ සියල්ල එතන කිව්වා සංස්කාරය කියලා. දැන් එතන අනිච්චවත සංකාරා කියන සංකාරයට අයිති වෙන දේවල් මොනවද? එතන අයිති වෙනවා රූප, වේදනා, සංඥා, සංස්කාර, විඥාන කියන සියලු ගොඩම සංස්කාරය කියන එක තමයි යෙදෙන්නේ එතන. කියන්නේ ප්‍රත්‍යයෙන් සකස් වෙන දේවල් ටික නේ ටික නේද? පැහැදිලිද ඒක? එතන දැන් මෙතන සංස්කාරය කියන්නේ මොකද්ද? චෛතසික 50 විතරයි. මෙතන පංච උපාදානස්කන්ධය නැත්නම් පංචස්කන්ධයේදී සංස්කාර කියලා කිව්වේ මොකද්ද? චෛතසික 50. වේදනා මේ චේතනා මුල්ලු චේතනාව ප්‍රධානීය වශයෙන් ඉන්න ඉතුරු චෛතසික 50 49. චේතනාව මුල් වෙලා ඉන්න අනිත් සියලු ටික එකතුව තමයි අපි කිව්වේ සංස්කාර කියලා මෙතන. හරිද? අනිච්චවත සංඛාරා කියන යෙදෙන තැන සංස්කාර එතන සංස්කාර කියන වචනේට අර්ථය තමයි හේතුවෙන් සකස් වුණු කියන අර්ථය. ඒතර මේ අර්ථ දෙකක් මෙතන. එතෙන්දී ඔය කියන මෙතෙන්දී කියපු ටිකත් අයිති වෙනවා. ඊට අමතරව රූප ටිකත් අයිති වෙනවා, වේදනා ටිකත් අයිති වෙනවා, සංඥා ටිකත් අයිති වෙනවා, විඥාන ටිකත් අයිති වෙනවා. මේ ඔක්කොම එකට එකතුව එතෙන්ටත් කියදෙනවා සංස්කාර කියලා. පැහැදිලිද? එතන පැටලෙන්න තැනක් එතන. ඒක පැහැදිලිද? ඒ තේරුම් දෙක පැහැදිලිද? එතකොට මේ මෙතන සංස්කාරයක ඇතුලේ මෙතන දැන් අපි මේ මෙතන කියන මේ අනිච්චවත සංඛාරා කියන එක ඇතුලේ මෙතන කියන සංස්කාරය ඇතුලේ තියෙනවනේ. ඊට අමතරව තියෙනවා රූපක් තියෙනවා, වේදනාවක් තියෙනවා, සංඥාවක් තියෙනවා, විඥානක් තියෙනවා. හේතුවෙන් සකස් වුණු කියන එක. නේද? එතන නාම රූප ටික ඔක්කොම තියෙනවා එතන. නාම රූප කියන්නේ මේ නිර්වාණය නැතුව ඊතුරු නාම රූප ටික ඔක්කොම මේ සංස්කාර ඇතුලේ සංස්කාර වචන කියන ඇතුලේ තියෙනවා. නැත්තම් සිත් ටිකක් තියෙනවා, චෛතසික ටිකක් තියෙනවා, රූප ටිකක් තියෙනවා. එහෙම කියන්නත් පුළුවන්. හරිද? මේ වෙනස තේරුණාද? ඒක තේරුම් නැති අයිත් පැහැදිලි ගන්න ඕනද?
තේරුණේ නැද්ද ඒක කාට? පැහැදිලි ගන්න ඕනද නැද්ද? පැහැදිලි නේද? එතකොට මේ 50 විතරක් හිතන වෙලාවට සංස්කාර ස්කන්ධය කියන වචනේ පාවිච්චි කරද්දී පැටලෙනවා. ඒ කියන්නේ අපි මේක කියවලා කිව්වොත් සංස්කාර කියන වචනේ තේරුම් දෙකක් තියෙනවා. මේ 50 කයිසික 50 විතරක් කියන තැනදී සංස්කාර ස්කන්ධය කියන ස්කන්ධය කියන පාවිච්චි කරන්නේ පැටලෙනවා. මේමයි අයිතොර මම කියවලා ටික තේරුම් ගන්න සංස්කාර යන වචනය අර්ථ කීපයක යෙදේ. අනිච්චවත සංඛාර යන ගාථාවේ සංස්කාර යනුවෙන් කියවෙන්නේ ප්‍රත්‍යයෙන් හටගත් දෙය කියන එක. එතන යෙදෙන්නේ ප්‍රත්‍යයෙන් හටගත් දෙය කියන එක. පංචස්කන්ධයට අයත් සියල්ලම ප්‍රත්‍යයෙන් හටගන්නා ධර්ම වන බැවින් අනිච්චවත සංඛාරා යන්නේ එන සංඛාර ශබ්දයෙන් පංචස්කන්ධයම කියවේ. එතන ඒක ඇතුලේ තියෙනවා රූප වේදනා සංඥා සංස්කාර විඥාන කියන පහම ඒක ඇතුලේ තියෙනවා. ඒ කියන සංස්කාර කියන එක ඇතුලේ. සංස්කාර ස්කන්ධයයි කියන තැන සංස්කාර නාමයෙන් ගැනෙන්නේ වේදනා සංඥාවන්ගෙන් අන්‍ය වූ චෛතසික මනසේ. හරිද? කරුණු අවුල් නොවීම පිණිස සංස්කාර යන වචනයෙන් කියවෙන මේ අර්ථ දෙක මතක තබා ගත යුතුය. දැන් තේරුණාද නැද්ද? තේරුණා නැහැ. තේරුණාද? ඒ කියන්නේ සංස්කාර වචනය මෙතන අර්ථ දෙකක යෙදෙනවා. අර්ථ දෙකක් හේතුවෙන් සකස් වුණු කියන අර්ථයක් යෙදෙනවා. එතකොට හේතුවෙන් සකස් වුණු හේතුවෙන් සකස් වුණු කියන එක සමානයි සංස්කාර. හේතුවෙන් සකස් වුණු ඒවා මොනවද? රූප වේදනා සංඥා සංස්කාර විඥාන. හරිද? එහෙනම් මේ ටික මේ ටිකටම සමානයි නේද සංස්කාර? හරිද? මේ ටිකටම කියන සංස්කාර කියලා. මෙතන කියන චෛතසික ප්‍රාණක් කියනවා සංස්කාර කියලා. දැන් මේක ඇතුලේ මෙතන මේක ගත්තාම හේතුවෙන් සකස් වුණ විතරක් කියලා අර්ථය ගත්තොත් එතන තියෙනවා රූපක් තියෙනවා වේදනාවක් තියෙනවා සංඥාවක් තියෙනවා අර කිව්ව සංස්කාරයක් තියෙනවා වේදනාවක් තියෙනවා ඔක්කොම සංස්කාර කියලා කිව්වා. මෙන්න විඥාන හරිද? ඊට අමතරව මෙතන සංස්කාර කියලා කිව්වේ මෙතනක් තියෙනවා සංස්කාර. මෙතන සංස්කාර කිව්වේ චෛතසික තමයි. හරිද? අරකට මේ චෛතසික 52යි තියෙන්නේ. ඔව් චෛතසික 52ක් 52මයි. ඒ කියන්නේ වේදනා සංඥා දෙකනේ. මේ දෙකත් අයිති වෙනවා. මේ දෙක විතරකුත් නෙමෙයි. රූප ටිකත් අයිති වෙනවා එතන. එතන රූප ටිකත් අයිති වෙනවා. විඥානයත් අයිති වෙනවා. හරිද? මේ ඔක්කොම ටික අයිති වෙනවා සංස්කාර. මෙතන සංස්කාර. හරි නේද? ඒක චෛතසික ධර්ම විදියට ගත්තාම එතකොට 170ක් ඔක්කොම තිබුණානේ නේ? 170 169ක් අයිති වෙනවා. නැත්තේ අයිති වෙන්නේ නැත්තේ මොකද්ද? නිර්වාණය විතරයි. 170ට අයිති වෙනවා නිර්වාණය. නිර්වාණය අයිති වෙන්නේ නැහැ සංස්කාර වලට. මෙතන කියන සංස්කාර වලට. ඇයි අයිති වෙන්නේ නැත්තේ? හේතුවෙන් සකස් නොවන නිසා. එතන නිර්වාණය හේතුවෙන් සකස් නොවන නිසා නිර්වාණය අයිති වෙන්නේ නැහැ. අනිත් ටික 169ම අයිති වෙනවා හේතුවෙන් සකස් වුණ සංස්කාර කිව්වම. හේතුවෙන් සකස් වුණ අර්ථය. මෙතන පංචස්කන්ධයේ සංස්කාර කියන්නේ චෛතසික 50 විතරයි. නිර්වාණය හරි. ඊළඟ අපි ඊළඟ පරිච්ඡේදය යනවා නාම රූප ධර්ම සමූහය රූප වේදනාදී වශයෙන් මෙසේ පස් කොටසකට බෙදා තිබෙන්නේ ආත්ම සංඥාව දුරු කර ගැනීමට පහසු වීම පිණිස. දැන් අත්තටම අපි මෙහෙම වෙන් කරගන්නේ මොකටද? මෙහෙම එක එක ගුණයන් මත වෙන කරලා ගොඩවල් ගහනවා. ඇයි මේ?
ඕ මේ කියන වැරදි සංඥා ටික නැති කරගන්න මේ උත්සාහ කරන්නේ මේ විදර්ශනා කරන්න මේ උත්සාහ කරන්නේ තියෙන මගේ ආත්මය මගේ කියන මේ සංඥා ටිකනේ අපි මේ දුක ගන්නේ නේද? ඒ ටික නැති කරන්න විවිධ විදිහට මේක බලන්නයි මේ වෙන් කරගන්නේ මේ පරමාර්ථ ධර්ම පැහැදිලිද? මේ කරන්නේ අර එක විදියට මේක වර්ග කරගෙන මේක හැම පැත්තෙම බලලා විදර්ශනා කරලා ඉවර වෙලා අපේ තියෙන අර වැරදි මේ පිළිබඳ තියෙන වැරදි දැක්ම දුරු කරගන්න නැති කරගන්න. ඒක තමයි ඈ දෘෂ්ටිය. හරි නේද? වැරදි තේරුම් ගැනීම, වැරදි අවබෝධය නිවැරදි කරගන්න නැත්නම් නැති කරගන්න තමයි මේ විවිධ ගොඩවල් විදිහට බලලා මේ වෙන් කරගන්නේ මේක. නැත්නම් ඒකින් වෙන්නේ මේ කියන කෙලෙස් නැති වෙන එකනේ. එහෙම සංඥාව හරි නිවැරදි දැකීම ආපු ගමන් අපේ තුල ඇති වෙන වැරදි අපේ ඇතින් වෙන වැරදි නැත්නම් කෙලෙස් නැති වෙනවා. ආත්ම සංඥාව රූපාදී පස් කොටසේ වෙන් වශයෙන් ඇති වේ. ආත්ම සංඥාව රූපාදී පස් කොටසෙහි වෙන් වශයෙන් ඇති වේ. ඒකට රූපාදී පස් කොටසේ රූප වේදනා සංඥා සංස්කාර විඥාන කියන ඒවායි තුල මේ ආත්ම සංඥාව වෙන් වශයෙන් ඇති වෙනවා. මම ලස්සනය, මම උසය, මිටිය, තරය යනාදී රූපෙහි ආත්ම සංඥාව ඇති වේ. අන්න රූපෙහි ආත්ම සංඥාව මේ විදිහට ඇති වෙනවා. මම සැප විඳිමිය, මම දුක් විඳිමිය, සැප දුක් විඳින්නේ මා යනාදීන් වේදනාවාත්ම කොට ගනි. මම අසවල් දේ දනිමිය. අර වේදනාව සිදුවේ වේදනාව තුළ මේ සංඥාව ඇති වෙන විදිහ තමයි කිව්වේ. ඊළඟට කියනවා මම අසවල් දේ දනිමිය. දන්නේ මාය කියා සැලකීම් වශයෙන් සංඥාවාත්ම කොට ගනි. සංඥාව මම තමයි දන්නේ මම මෙහෙමයි මේ දේවල් මම දන්නවා මම ධර්මයේ විචාර දන්නවා නැත්නම් මම මේ විශ්යන්නේ දන්නවා මම උයන්න රසට උයන්න මම දන්නවා නේද එහෙම ඉඳනවානේ මම තවත් මේ උගන්නන්න මම දන්නවා එහෙම කියලා මේ හිතෙනවා ඔව් ඒතර ඒ විදිහට සංඥා ස්කන්ධය මත තමයි එහෙම දැනෙන්නේ ඒ දැනීම සංඥාව කියන දැනීමනේ දැන ගැනීමනේ ඒක මත ඇති වෙනවා. දන්නේත් මාය, ගන්නේත් මාය, යන්නේත් මාය, ලුම් කරන්නේත් මාය, කිපෙන්නේත් මාය අනාදීන් සංස්කාරයන් ආත්ම කොට ගනි. හරිද? ඒ සංස්කාරයත් ආත්ම කොට ගන්නවා ඒ තුල දැන් අපි මේක වෙනම ගොඩක් කියලා තේරුණාම තමයි මේක නැති වෙන්නේ. ඒක නැති කරන්න තමයි මේ වෙන් කරලා අපි මේක ගන්නෙ. මම දකිමිය, අසමිය යනාදී විඥානය ආත්ම කොට ගනි. විඥානයත් ආත්ම කොට ගන්නවා ඒ සිතේ කරන ක්‍රියාව මත ඒ මමයි කියලා ඒ තුලින් අඳුර ගන්න මම කියලා හිතා ගන්නවා පරිදි සාමාන්‍ය ජනයා එසේ ආත්ම වශයෙන් ගන්නා දේවල් රූපාදී ධර්මයන් බව තීරුම්ගත් කල්හි ආත්ම සංඥාව දුරු වේ. පංචස්කන්ධය දැනගැනීමේ ප්‍රයෝජනය ආත්ම සංඥාව දුරුකර ගත හැකි වීමය. එතකොට පංචස්කන්ධය ගැන අපි ඉගෙන ගන්නේ මොකටද? මෙන්න මේ කියන ආත්ම සංඥාව නැති කරගන්න, දුරු කරගන්න. ඊළඟට උපාදානස්කන්ධ පහ. තවදුරටත් ඒක විස්තර කරනවා. රූප උපාදානස්කන්ධය, වේදනා උපාදානස්කන්ධය, සංඥා උපාදානස්කන්ධය, සංස්කාර උපාදානස්කන්ධය, විඥාන උපාදානස්කන්ධය කියා උපාදානස්කන්ධ පහකි. රූපාදිය මගේ කියාද මමය කියාද තදින් ගන්නා තෘෂ්ණා දෘෂ්ටි දෙක උපාදාන නම් වේ. සම්පූර්ණ පංචස්කන්ධය උපාදානයන්ගේ ගැන්මට හසු නොවේ. උපාදානයන්ගේ ගැන්මට හසු වන්නේ උපාදානයන්ගේ පැවැත්මට ස්ථාන වන්නේ ලෞකික ධර්මයන්ය. ලෝකෝත්තර ධර්ම උපාදානයන්ට හසු නොවේ. සසර දුකින් මිදීමට උපාදාන නැති කළ යුතුය. ඒවා නැති කළ හැක්කේ උපාදානයන් වැඩිවීමට ස්ථානවන රූපාරූප ධර්මයන් විදර්ශනා කිරීමෙනි. උපාදානයන්ට හසු වන නොවන ධර්ම දෙකොටසටම පංචස්කන්ධයට අයත්ය. විදර්ශනාවට ගත යුතු ධර්ම වෙන්කොට දැක්වීම සඳහා උපාදානස්කන්ධ පස වදාරා තිබේ.
තේරුණාද ඒක? දැන් මේ උපාදානය කියන්නේ මොකද්ද? අපි හිතමු අපි මේ පරමාර්ථ ධර්මයක් විදිහට ගත්තොත් උපාදානය කියන්නේ මොකද්ද? තෘෂ්ණාව නේ? තෘෂ්ණාව. තෘෂ්ණාවේ දෘෂ්ටිගත දිට්ඨි කියලා වෙනම චෛතසිකයක් තියෙනවා. චෛතසික විදියට චෛතසිකයේ විදියට වෙන් කරලා ගත්තාම මේ උපාදාන කියන්නේ තෘෂ්ණාව. දෘෂ්ටි කියලා දෘෂ්ටියක් තියෙනවා. එතකොට දෘෂ්ටිය කියන්නේ වෙනම චෛතසිකයක් නේ. චෛතසික විදියට ගත්තොත් මේ තියෙන්නේ තෘෂ්ණාව. තණ්හාවයි දැන් අපි ඇලීම කියත් හරි එකක් හරි අපි කියන්නේ චෛතසික වශයෙන් ඇලීම කියලා චෛතසිකයක් නැහැනේ. අපි මේ චෛතසික වලින් මොකක්ද කියන එකනේ මේ අහන්නේ. දැන් චෛතසික වල චෛතසික 52ක් තියෙනවනේ. දැන් පරමාර්ථ ධර්ම 170 ගණනේ අපි මේ කතා කරන්නේ. එතකොට උපාදානය කියන්නේ ඒ 170 මොකක්ද කියන එක තමයි ප්‍රශ්නේ. ඒ 170 මොකද්ද? තෘෂ්ණාව. තෘෂ්ණාවේ තීව්‍රතාව තියෙනවා එක එක මට්ටමේ තීව්‍රතාව තියෙනවා. ඒකේ තෘෂ්ණාව ඒ වෙලෙට අපිට මේක දැක්කහම මේක ගන්න හිතෙනවනේ. ඒක මොකද්ද? තෘෂ්ණාව. මේ තෘෂ්ණාව ඒක. හැබැයි නැවත නැවත දැන් මේ වගේ එකක් තවදුරටත් පස්සේ ගන්න උමනාව ඇති වෙනවා. නැවත නැවත තදින් ඇලීමක් ඇති වෙනවා මේ. ඒ තෘෂ්ණාවේ ඒ තුල ඇලීමේ ස්වභාවයත් එක්ක ඇති වෙන තෘෂ්ණාවට අපි කිව්වා උපාදානය කියලා. ඒතර මට්ටම් දෙකක්. ඒකට අපි පටිච්ච සමුප්පාදයේ ওই දෙකම තියෙනවනේ. නේද? මතකයි තණ්හාවක් තියෙනවා උපාදානයක් තියෙනවා එතන. හරිද? තණ්හාව ඉස්සෙල්ල ඇති වෙනවා. ඊට පස්සේ ඒක නැවත ලබා ගැනීමේ තවදුරටත් ඒ තුල තණ්හාවක් ඇති වෙනවා. ඉස්සෙල්ලා තණ්හාව ඇති වෙනවා. ඊට පස්සේ ඒක උපාදාන කරගන්නවා. ඒකට ඒ දෙවෙනි වතාවේ මොකද්ද? තණ්හාවම තමයි. හැබැයි අර කලින් ආපු තණ්හාවට වඩා වැඩි තණ්හාවක්. ඒකත් තණ්හාව තමයි. ඒතර මේ පැටලෙන තැනක් මේකයි අපි පැහැදිලි කරේ. අපිට මේක ඉතින් තීරුම් ගන්න යනකොට විශේෂයෙන් පටිච්චසමුප්පාදේ ඉගෙන ගන්නකොට මෙතන පැටලෙනවා මේ මොකද්ද මේ කියලා. ඔව්. දෘෂ්ටියක් මත නැහැ. අපි දැන් මෙහෙමයි දැන් ඒක අර මම කිව්වේ දැන් චෛතසිකයක් විදිහට ගත්තාම නෑ නෑ. උපාදාන කියන්නේ තෘෂ්ණා තදින් ඇති වෙන ඇලීම. ඔව් ඇලීම කියන්නේ තෘෂ්ණාවනේ. උපාදාන මේක කියන්නේ දෘෂ්ටි කියන්නේ මේ ලෝභ දික්ඛමාන කියන එකේ දික්ඛ නෙවෙයි. මේකේ තියෙන දෘෂ්ටි දෙක. හතරවෙනි හරි බලමු අපි සසර දුකින් මිදෙන උපාදාන නැති කළොත් ඒවා නැති කළ හැක්කේ උපාදානයන් වැඩිවීමට ස්ථානවන රූපාරූප ධර්මයන් විදර්ශනා කිරීමෙනි. උපාදානයන්ට හසු නොවන ධර්ම දෙකොටසම පංචස්කන්ධය අයත්ය. විදර්ශනාට ගත යුතු ධර්ම වෙන්කොට දැක්වීම සඳහා උපාදාන ස්කන්ධ පස වදාරා තිබේ. රූප උපාදාන ස්කන්ධය යනු රූප 28 අටවිසි රූපේ රූප ලෞකික බැවින් සියල්ලම උපාදානයන්ට ස්ථාන වේ. වේදනා උපාදාන ස්කන්ධය යනු ලෞකික සිත් 81 වේදනා චෛසිකය. සංඥා උපාදාන ස්කන්ධය යනු ලෞකික සිත් 180 සංඥා චෛසිකය. හරිනේ. සංස්කාර උපාදාන ස්කන්ධය යනු ලෞකික සිත්වල යෙදෙන ඉතිරි චෛසික 50. විඥාන උපාදාන ස්කන්ධය යනු ලෞකික සිත් 180. හරිද? එච්චරයි. මොකද අර මේක කොතනද තිබුණේ? කියවුවා මේ ඒ පිටේ හතරේ ස්කන්ධ පස කියන පටන් ගන්නවා. ඔව් රූප ඒ කියමයි. උපාදාන ස්කන්ධය, වේදනා උපාදාන ස්කන්ධය, සංඥා උපාදාන ස්කන්ධය, සංස්කාර උපාදාන ස්කන්ධය, විඥාන උපාදාන ස්කන්ධය කියා උපාදාන ස්කන්ධ හත් පසකි. රූපාදිය මගේය කියාද මම කියාද තදින් ගන්නා තෘෂ්ණා දෘෂ්ටි දෙක උපාදාන නම් වේ. දෘෂ්ටි දෙක කියන්නේ දෘෂ්ටිය කියන්නේ මොනවද? දෘෂ්ටි කියන
කියන්නේ චෛතසිකය නේද කියලා. ලෝභ දිට්ඨි ඔය දෙකම යෙදෙන එක වෙන්නේ නැති නේ එහෙනම්. අකුසල සාධාරණ. ඔව් තෘෂ්ණාවයි දෘෂ්ටියයි දෙකම යෙදෙන ඒව ඒක වෙන්නේ නැති ඒවා. ඔව් අපි එහෙම ගමු. එතන කියනෝනේ තෘෂ්ණාවයි. එතන ඇත්තටම තෘෂ්ණාව කියන එක සාමාන්‍ය මට්ටමේ තෘෂ්ණාවක් තියෙනවා. ඒකට උපාදානයන්ට හසු වෙන තදින් ගන්නා ස්වභාවයක් තියෙනවා. දැන් ඕනම එකක තියෙනෝනේ මට්ටම් තියෙනෝනේ. දැන් උදාහරණයක් විදිහට දැන් දිට්ඨිගත චෛතසික හැම එකේම මේ දිට්ඨිය එදුණනේ සිත්තර දිට්ඨිය. සිත 89 දී 81 දී දෘෂ්ටිගත සිත් හැම එකේම මේ දිට්ඨි කියන එක එදුණා. දෘෂ්ටිගත කියලා අපි දිට්ඨිගත සම්ප්‍රයුක්තේවයි එදිනවා. ඔකට මෙතනයි කියන ඇත්තේ මේ දිට්ඨියම තමයි. ඔය දෘෂ්ටියක් ඇති වෙන ඔය දිට්ඨිය එදුණොත් මේ චෛතසිකය. දැරි තෘෂ්ණාව ඒ සිතට ඔය චෛතසිකයේ එදුණොත් මේ සිත දෘෂ්ටිගත සම්ප්‍රයුක්තයක් වෙනවා. දැන් එහෙමනම් මෙහෙම තර්කය කරොත් එතෙන්දී දැන් අපි හිතමු මේ මෙතන තියෙන නිසා අපි මේක මෙහෙම ගනිමු. නමුත් මෙහෙම එකකුත් තියෙනවා එතන. ඔයා කියන එක හරි මේක තෘෂ්ණාව තමයි ප්‍රධානම දේ. දැන් ඒකයි අපි දැන් මම කියන්න උත්සාහ කරේ තෘෂ්ණාවේ මට්ටම් දෙකක් තියෙනවා. මේ මට්ටම් දෙක අඳුර ගන්න ඕනේ. එකක් කියන්නේ තණ්හා මට්ටමේන තෘෂ්ණ කියන්නේ පහළ මට්ටමේන තණ්හාව සහ ඉහළ මට්ටමේන තණ්හාව. ඉහළ මට්ටමේ නැවත ගැනීම කියන තදින් අල්ලා ගැනීම මට්ටමේන තණ්හාව උපාදානයට අයිති කොටස. අයිති කර. පහළ මට්ටමේ කියන්නේ ඊට උඩින් තදින් තියෙන එක. ඒක එතන හරිනේ එහෙම එකක් තියෙනවා. එතකොට දැන් ওই දැඩි වල්ලා ගන්න එක දැන් දැඩිව ඇති වෙන තෘෂ්ණාවෙන් දිට්ඨියක් නැති වෙන්නේ. ආශාව දැන් අපේ හිතවල යමකට දෘෂ්ටියක් කියලා කියන්නේ යම් දැකීමක් තියෙනවා. දැන් දෘෂ්ටිය එහෙම වෙන්න පුළුවන් නේ. දැන් අපි හිතමු දැන් අපි සෝවාන් වෙච්ච කෙනෙක්ගේ ලෝභසිත දැන් පෘථග්ජන කෙනාගේ ලෝභසිත අටම ඇති වෙනවා. හරිද? සෝවාන් වෙනකොට මොකද වෙන්නේ? දිට්ඨිගත සංප්‍රයුක්ත සිත් හතර නැති වෙනවා. හරිද? සිත් 8යි ඉතුරු වෙන්නේ. එතකොට එහෙමනම් සෝවාන් කෙනාගේ උපාදාන වෙන්නේ නැද්ද? වෙනවනේ. එතකොට එයාගේ දෘෂ්ටිය නැහැනේ. දිට්ඨිගත සංප්‍රයුක්ත දෘෂ්ටිය නැහැ. දැන් හතරක් විතර දිට්ඨිගත සංප්‍රයුක්ත හතර විප්‍රයුක්ත හතර විතර වෙනවනේ. නෑ ලෝභසිත 8න් ලෝභසිත 8යිනේ ඔක්කොම ලෝභසිත 8යි. දැන් අපි කන්නාවත් එක්ක කතා කරනකොට ලෝභසිත 8නේ කතා කරන්න වෙන්නේ. හරිද? ඒතර ලෝභසිත 8න් සෝවාන් වෙනකොට හතරක් නැති වෙනවා. දිට්ඨිගත සංප්‍රයුක්ත හතර නැති වෙනවා. මේ හතර නැති වුණාම කියන්නේ එයාගේ දෘෂ්ටි ඇති වෙනවද? දෘෂ්ටිය නෑ එයාගේ. දෘෂ්ටිය නෑනේ. එතකොට අර එයාගේ මේ සෝවාන් කෙනාගේ දිට්ඨිගත විප්‍රයුක්ත හතර තියෙනවනේ. ඒතර දිට්ඨිගත විප්‍රයුක්ත හතරත් එක්ක ඔක්කොම සිත් ඉතුරු වෙලා තියෙනවා කීයද? හතක් ඉතුරු වෙලා තියෙනවනේ. 4යි 5යි 6යි 7යි. ඔව්. 7යි නේ? 4යි 5යි 7යි. ඔව් උද්දච්ච සංප්‍රයුක්ත සිතයි. ඊට පස්සේ ද්වේෂ සිත් දෙකයි. ඔක්කොම හතක් ඉතුරු වෙනවා. ඒතර එයාගේ හතක් ඉතුරු වුණාට එයාගේ දෘෂ්ටිය එතනින් එහාට එදෙන්නේ නැහනේ. හරි නේද? දෘෂ්ටිය එදෙන්නේ නැහැ එතනින් එහාට. ඒතර සෝවාන් වෙච්ච කෙනාගේ උපාදානෙ නැද්ද? තියෙනවා. උපාදානෙ සම්පූර්ණ නැති වෙලා නැහැ. අන්න එතන ප්‍රශ්නයක් තියෙනවා. අපි පොඩ්ඩක් තව පොඩ්ඩක් හොයලා බලමු මේක. එතන පොඩි පරස්පරයක් එනවා නේද එතන? නේද? එතකොට එතන ගැටලුවක් එනවා. මෙතන දෘෂ්ටියත් එක්ක ගත්තාම අපි ඒක පොඩ්ඩක් තව හොයලා බලමු. මෙතන තියෙන නිසා අපි දැනට ඒක මෙහෙමයි කියලා ගනිමු. උපාදානය කියන්නේ දෘෂ්ටියත් එක්ක යෙදෙන තදින් ගන්නා වූ තෘෂ්ණාව. හරිද? තදින් යෙදෙන තෘෂ්ණාව. තණ්හා කියලා යෙදෙනවා නම් ඒ මට්ටමට වඩා වැඩි වූ තණ්හාවත් එක්ක යෙදෙන දෘෂ්ටිය කියලා ගනිමු. ඔව් අතන පොඩ්ඩක් අපිට තවදුරටත් පොඩ්ඩක් හොයලා බලන්න තව කාරණයක් තියෙනවා එතන. අපි බලමු ඉස්සරහට එක. දැන් අපි මෙහෙම ගමු. තණ්හා දෘෂ්ටි දෙකම උපාදානය කියන්නේ ඒ දෙකමයි කියලා ගමු දැන්. හරි. එතකොට උපාදානට හසු ඒ ටික අපි හරිනේ නේ. පසවදාරා තිබේ. රූප උපාදානස්කන්ධය යනු
අටවිසි රූපය රූප ලෞකික බැවින් සියල්ලම උපාදානයන්ට හසු වේ. ඒතර රූප ටික ඔක්කොම ලෞකිකයි හැමතිස්සෙම. ඒක නිසා රූප ස්කන්ධය උපාදානස්කන්ධ රූප උපාදානස්කන්ධයේ විදිහට අපි ගන්නවා. ඊළඟට වේදනා උපාදානස්කන්ධය යනු ලෞකික සිත් 81 වේදනාස්චෛතසිකය. එතකොට තෙන්දී අර අපි වේදනා ස්කන්ධය කියලා ගත්තාම එතෙන්දී ඔක්කොම සිත්වල වේදනා ස්කන්ධය ඔක්කොම සිත්වල වේදනාව අතීත වර්තමාන අනාගත සියල්ලම එකතු කරලා ගත්ත තමයි රූප ස්කන්ධය කියලා ගත්තේ. හැබැයි මෙතෙන්දී ගන්නේ ලෞකික සිත් ටිකේ විතරක් ලෞකික සිත්වල අතීත වර්තමාන අනාගත කියන සිත් ටිකේ වේදනා ස්කන්ධය විතරයි එකට ගන්නෙ. මෙතන රූප උපාදාන ස්කන්ධය වේදනා උපාදාන ස්කන්ධය. ඒක තේරුණාද? ලෞකික සිත් කීයක් තියෙනවද? 81යි 89යි ඔක්කොම ලෝකෝත්තර සිත් 8ක් තියෙනවා. ඒ අඩු වුණාම 81යි. ඒක ලෞකික සිත් 81 විතරයි උපාදානස්කන්ධයට අපි ගන්න. හරිද? උපාදානස්කන්ධයට ලෞකික සිත්වල ටික ගන්නවා. ස්කන්ධයට අපි ගන්නවා සියලු සිත්වල සියලු සිත්. ඒක වෙන්න තේරෙනවද? දැන් අපි මේ වෙනස තේරුම් ගන්න යන්නේ මොකද්ද? ස්කන්ධය සහ උපාදානස්කන්ධය අතර වෙනස මොකද්ද? ඒක වැදගත් තේරුම් ගන්න එක. ස්කන්ධයයි උපාදානස්කන්ධය අතර වෙනස. ස්කන්ධයට එනවා සියල්ලෙම වේදනා ටික එනවා, සංඥා ටික ඉන්නවා, සිත් ටික එනවා, වේදනා ටික එනවා, සංඥා ටික එනවා, සංස්කාර එනවා සියලු සිත්වල සිත් 89ම. උපාදානස්කන්ධයට එන්නේ ලෞකික සිත්වල ලෞකික සිත් ටිකයි ලෞකික සිත් ටික එනවා විඥාන ස්කන්ධයට, ලෞකික සිත්වල තියෙන වේදනා ටික එනවා වේදනා ස්කන්ධය වේදනා උපාදාන ස්කන්ධයට, ලෞකික සිත්වල සංඥා ටික එනවා සංඥා උපාදාන ස්කන්ධයට. හරි නේද? ලෞකික සිත්වල සංස්කාර ටික එනවා සංස්කාර උපාදාන ස්කන්ධයට. හරි නේද? ඒතර ලෞකික ටික තමයි ලෞකික සිත් ටික තමයි උපාදාන ස්කන්ධය ටික එන්නේ. ඒ ඔක්කොම ටික එනවා ස්කන්ධයට. ඒ දෙක තමයි මේ කියන්නේ. ප්‍රයි කියන ඔය ටික තේරුම් ගන්න. රූපෝපාදානස්කන්ධය යන රූප 820 රූපේ රූප ලෞකික බැවින් සියල්ල උපාදානයට ස්ථාන වේ. වේදනාස්කන්ධය වේදනා උපාදානස්කන්ධය යන ලෞකික සිත් 180 වේදනා චෛතසිකය. හරිනේ? සංඥා උපාදානස්කන්ධය යන ලෞකික සිත් 180 සංඥා චෛතසිකය. ඒ කියන්නේ එතන ලෝකෝත්තර සිත්වල සංඥා එනවද? වේදනා එනවද? නැහැ. ඒක නේ කියන්නේ මේ උපාදානස්කන්ධයට ලෝකෝත්තර සිත්වල තියෙන එන්නේ නැහැ කියන. සංස්කාර උපාදානස්කන්ධය යන ලෞකික සිත්වල යෙදෙන ඉතිරි චෛතසික 50. විඥාන උපාදානස්කන්ධය යන ලෞකික සිත් 180යි. එතන හැබැයි එතන අනිත් පැත්තට පොඩි කාරණයක් තව හිතන්න තියෙන කාරණයක් නේ. මොකක්ද? ලෝකෝත්තර සිත් ගත්තාම සිත් 8ම එනවනේ එතන. සිත් 8ක මොකද්ද? එනවා සෝවාන් මාර්ග ඵල දෙකම එනවා. සකදාගාමි ඵල මාර්ග ඵල දෙකම එනවා. අනාගාමි මාර්ග ඵල දෙකම එනවා. අරහත් මාර්ග ඵල දෙක එනවා. ඒ කියන්නේ 8 ආවේ. ඒකට මේ 8ේම යෙදෙන ටික අයිති වෙන්නේ නැහැ මේ ටික උපාදානස්කන්ධයට නේ. එතකොට දෘෂ්ටි අර ටිකට එනවා. නේද? එතකොට එනවනේ. දෘෂ්ටි කැලේ එනවා මේ පැත්තට. ඇයි? ලෝකෝත්තර ටිකේ දෘෂ්ටිය නැහැ. ඒක හරිය 8ේම නැහැ. ලෞකික ටිකේ දෘෂ්ටිය තියෙනවා. නේද? එතකොට උපාදානයේ දෙන්නේ ලෞකික ටිකේ. හරි නේද? එතකොට ලෞකික ටිකේ දෘෂ්ටිය තියෙනවද නැද්ද? තියෙනවා. ලෞකික ටිකේ තියෙනවා ලෝකෝත්තර ටිකේ නැහැ. එතකොට අපිට උපාදානය කියන්නේ තණ්හා දෘෂ්ටි කියලා ගන්න පුළුවන්. මොන ප්‍රශ්නේ විසඳුණා නේ? අපිට පැටලුණා දැන්. තේරුණා නේද? තේරුණාද ඒක? අයි කියනවා අහගෙන ඉන්න. දැන් අපිට පොඩ්ඩක් ප්‍රශ්නයක් ආවා මුලදී මේ
උපාදානය කියන්නේ අපිට මුලදී වැටහුණා මේ තෘෂ්ණාවේ ඉහළ මට්ටම විතරයි කියලා. නමුත් තෘෂ්ණා දෘෂ්ටි දෙකම එනවා. ඒක තියෙන පොතේ තියෙනවා. ඒතර අපිට පොඩි පැටලිල්ලක් ආවා දැන් සෝවාන් වෙන කෙනෙකුට උපාදානය තියෙනවද කියලා. ඒතර ඔය කියන විදිහට සෝවාන් වලින් පස්සේ එන තෘෂ්ණාව තියෙනවා. හැබැයි උපාදානය නැහැ කියලා ගන්න වෙන්නේ අපිට. ඒක නෙමෙයි කියවෙන්නේ. සෝවාන් වලින් පස්සේ උපාදානය නැහැ. තෘෂ්ණාව තියෙනවද? තියෙනවා. දෘෂ්ටිය තියෙනවද? දෘෂ්ටිය නැහැ. සෝවාන් හයි කියනවා. තේරුම් ගන්න වැදගත් කාරණයක් කියන්නේ සෝවාන් වුණාට පස්සේ තෘෂ්ණාව තියෙනවද? තියෙනවා. උපාදානය තියෙනවද? නැහැ. උපාදානය නැහැ. කියලා තමයි ගන්න වෙන්නේ අපිට. දෘෂ්ටිය තියෙනවද? නැත්නම් ආයි මුලින්දලා අපි කියමු. සෝවාන් කෙනාගේ තෘෂ්ණාව තියෙනවද? තියෙනවා. දෘෂ්ටිය තියෙනවද? නැහැ. දෘෂ්ටිය නැහැ. උපාදානය තියෙනවද? නැහැ. කියලා තමයි ගන්න. දැන් පැහැදිලිද? ඇයි? ඒක එහෙම අපි ගන්නෙ මෙතන ලෞකික සිත්වල තියෙනවා උපාදානස්කන්ධ. ලෞකික සිත්වල ටිකේ තියෙනට අපි උපාදානස්කන්ධ කියලා කියනවා. ලෝකෝත්තර ටිකේ උපාදානස්කන්ධය නෙවෙයි ස්කන්ධ තියෙන්නේ. හරිද? එතකොට ස්කන්ධ නම් තියෙන්නේ. ඒතර උපාදානය නැහැනේ. ලෝකෝත්තර සිත්තට උපාදානය නැහැනේ. තේරුණාද? එතකොට සෝවාන් කෙනාගෙන් ඉහළට මාර්ගඵල ලැබුවාම එතන ඒ ටිකට අපි කියන්නේ උපාදානස්කන්ධ කියලා. එතනද කියන්නේ ස්කන්ධ කියලා. හරිද? ඒ කියන්නේ එතන උපාදානය දෙන්නේ නැහැ. ඒතකොට උපාදානය කිව්වේ මොකක්ද? ඒතකොට දෘෂ්ටියනේ නැති උනේ අදින්. නේද? අර ගැඹුරුව යෙදෙන තෘෂ්ණාව යෙදුනේ නැහැ. දෘෂ්ටිය යෙදුනේ නැහැ. ওই දෙකේ එකට උපාදානය යෙදුන්නේ නැහැ. සෝවාන් වලින් පස්සේ. ඒ නිසා අපි එතන උපාදානය යෙදෙන්නේ නැහැ. හරි නේද දැන්? හරිනේ දැන් අපි දැන් සෝවාන් වුණ ගමන් අපිට එතනින් එහාට කාගේ උපකාරයක් කාගේවත් උපකාරයක් අවශ්‍යද මේ නිවන් යන්න? නැහැ. තනියම යන්න පුළුවන්. අර උපාදානය නැති නිසානේ යන්න පුළුවන් නේ. නේද? ඔව් අපිට පැටලිල්ල දැන් ලියුණා. හරි නේද දැන්? තේරුණා නේද ඒක? හා? එතකොට මෙතන තියෙන 81 කියනවා එක තැනක තියෙන 81 81 තමයි. 81 කියන්නේ 81. එකුන් කියන්නේ එකක් අඩුයි කියන එක. එක් කියන්නේ එකක් එකතු වෙලා කියන එක. ඒතර අපිට ගැටලුව විසඳුණා නේද දැන්? පැහැදිලි නේද? ඊළඟට ආයතන 12 තියෙන්නේ නේ. එතන තියෙන්නේ ආයතන 12 නේද? ඔව්. නවවෙනි පාඩේ බෝඩ් එකේ දාන්න. නවවෙනි පාඩේ. දෙසිය ආයතන 12 නේ. හරි අපි යනවා ඊළඟට 240 පිටුව 9 වන පාඩම ආයතන 12. චක්කායතනේ සෝතායතනේ ගහනායතනේ ජීවායතනේ කායායතනේ මනායතනේ රූපායතනේ සද්ධායතනේ ගන්ධායතනේ රසායතනේ පොට්ටාපායතනේ ධම්මායතනේ කියා ආයතන 12කි. පොට්ටාපායතනේ. එතකොට ආයතන 12ක් තියෙනවා. එතකොට චක්කායතනේ යනු චක්කු ප්‍රසාදේ සෝත ගාන ජීවා ආයතනයෝද ඒ ප්‍රසාද රූපයෝය. එතකොට අපි ප්‍රසාද රූපයන්ට තමයි
මේ ආයතන විදියට අපි ප්‍රසාද රූපේ කොටසක් ප්‍රසාද රූපය. මන ආයතනය යනු ඉක්ුණ අනුචිත්තය. ඒකට මන ආයතනය කියලා ගන්නේ අර මන ආයතනය කියලා ගන්නේ සිත් 89ම ගන්න එකට. එතකොට මෙතන අපි ඉස්සෙල්ලා යෙදුනේ යෙදෙනේ විදියට පොඩ්ඩක් පොඩි වෙනසක් එනවා. දැන් අපි සාමාන්‍යයෙන් කියම රූප මේ රූප කියන්නේ ප්‍රසාද රූප ටික කියාගෙන ගියාම ඉස්සරහට එන්නේ මනෝද්වාරයනේ කතා කරේ අපි නේ. සිත් ඇති වෙන්නේ ద్వාර වශයෙන් ගත්තොත් කොහොමද ගත්තේ? චක්කුද්්වාරය, සෝතද්්වාරය, මනද්්වාරය, ජීවද්්වාරය, කායද්්වාරය, මනෝද්්වාරය. එතකොට මේ මනෝද්්වාරය කොහෙද තියෙන්නේ? හෘදේ වස්තුවේ නේ. හෘදේ වස්තුවේ. ඊළඟට දැන් අර අපි කතා කරේ ආයතන 12ක්. දැන් එතන අතම ආයතන දැන් මේ පංචස්කන්ධය කියන එකට සමාන එකක් තමයි. ඒක බෙදලා වෙන විදිහට ගන්නවා ආයතන 12 කියලා. හරිද? පංචස්කන්ධය ආයතන 12. ඉවත් සමානයි. අර පංචස්කන්ධයම වෙනත් විදිහට බෙදලා ගන්න එක තමයි මේ ආයතන 12 කියලා කිව්වේ. මේ ශරීරයට කියන්න පුළුවන් මේ පංච උපාපි අපි ගත්තාම පංච උපාදානස්කන්ධය කියලා කියන්න පුළුවන්. පංච උපාදානස්කන්ධ ටිකක් තමයි මේ පාඩි කරලා තියලා තියෙන්නේ. නැත්තම් ආයතන 12 තමයි මේ ආයතන 12 ඒවා කොට මේ 12 තමයි මේ පාඩි කරලා තියෙන්නේ. හරිද? නැත්තම් ධාතු 18 ධාතු 18 තමයි මේ පාඩි කරලා තියෙන්නේ. හරිද? එහෙම කිව්වොත් හරි. එහෙම හරිද? ඒතරයි. ඒක තමයි මේ දැන් අර වෙන විදිහකට අපි බලනවා. දැන් ඉස්සෙල්ලා උපාදානස්කන්ධ පංච උපාදානස්කන්ධද ස්කන්ධ ගොඩවල් පහක් විදිහට අපි තේරුම් ගත්තා. දැන් මේ ආයතන 12ක් විදිහට තමයි තේරුම් ගන්න යන්නේ. මොකද්ද මේ කියන්නේ? එකම දේ වෙනස් ආකාරවලින් බැලීම. බලන්න. මේ ගොනු වෙන් කළා බලන්න. විවිධ ආකාරවලින්